සුබ දවසක් දරුවනේ. මම කලින් වීඩියෝ එකේදී කිව්වා වගේ 2021 O level ළමයින් වෙනුවෙන් ගණිත විෂය සඳහා කරන පාඩම් මාලාවේ පළවෙනි පාඩම අද ඉඳලා පටන් ගන්න තීරණය කරා. මගේ හිතේ තිබුණේ පළවෙනි පාඩම විදිහට භාග දශම ඔන්න ඔය පාඩම් දෙක කරනවා කියලා. හැබැයි මම ආයෙ තීරණය කළා සමීකරණ කියන පාඩම පළවෙනි වීඩියෝ එකේදී කරනවා කියලා. හේතුව O level විභාගයේදී සමීකරණ කියන පාඩම සෑහෙන වැදගත් වෙන පාඩම. මේකෙදී සමීකරණ කියන පාඩම ළමයි S එකක් ගන්න A එකක් ගන්න සෑහෙන වැදගත් වෙනවා. මම කියන්නේ සමීකරණ පාඩමම S එකක් ගන්නවා A එකක් ගන්නවා කියලා. හැබැයි 80ක් සමීකරණ පාඩමෙන් ඒ ළමයි S එකක් ගන්නවද A එකක් ගන්නවද කියලා තීරණය වෙනවා. අන්න ඒකින්ද සමීකරණ පාඩමේ වැදගත්කමත් හින්දා මම පළවෙනි පාඩම අපේ channel එකේ ඔයාලා වෙනුවෙන් කරන පළවෙනි පාඩම වෙනුවෙන් මම සමීකරණ කියන පාඩම තෝරගත්තා. හරි. අපි දැන් බලමු අපේ ප්‍රධාන මාතෘකාවේ දෙවෙනි කෙටි මාතෘකාව. මොකක්ද දෙවෙනි කෙටි මාතෘකාව? සරල සමීකරණ විසඳීම. මම ඒක ලියාගන්න. ඕගොල්ලෝ ලියාගන්න. සරල සමීකරණ විසඳීම. හරි. සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා ඕගොල්ලෝ දැනගත්තා. දැන් අපි ඊළඟට කරන්න යන්නේ සමීකරණ කියන පාඩමේ මොකක්ද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ සමීකරණයක් කියන එකේ ඇතුළත තියෙනවා හැම වෙලාවෙම නොදන්නා පදයක්. අපි යට කියනවා අඥාත පදයක්. ඒ කියන්නේ අපිට ඥාත නැහැ. ඒ කියන්නේ ඥාති නෙමෙයි. ඥාති නම් අපි හඳුනනවනේ. ඥාති නෙමෙයි හින්දා අපි යට කියනවා අඥාතයි. අඥාතයි කියලා කියන්නේ අපි එයාගෙන ඇත්තට මොකුත් දන්නේ නැහැ. ඔය නොදන්නා පදය සමීකරණයක් ඇතුළට යොමු කරන්න අපි සාමාන්‍යයෙන් යොදාගන්නේ ඉංග්‍රීසි හොඩියේ සිම්පල් ඉංග්‍රීසි අකුරු. මොනවද යොදාගන්නේ? සිම්පල් ඉංග්‍රීසි අකුරු. සමීකරණයක නොදන්නා පදයක් සඳහා අපි යොදාගන්නේ සිම්පල් ඉංග්‍රීසි අකුරු. හරි. දැන් මම මොකද්ද කිව්වේ? සමීකරණයක් ඇතුළේ මොනවද තියෙන්නේ? නොදන්නා සමීකරණයක් ඇතුළේ තියෙනවා නොදන්නා පද. එහෙම නැත්නම් අඥාත පද. මෙන්න මේ සමීකරණ මම විසඳීමෙන් බලාපොරොත්තු වන්නේ. දැන් මේ සමීකරණ පාඩම ඇතුළේ ඇත්තටම තියෙන විසඳන්න. එතකොට මේ සමීකරණ පාඩම ඇතුළේ ඇත්තටම අපි try කරන්න ඕනේ මෙන්න මේ නොදන්නා පදයට අගයක් ගන්න. හරි. දැන් ඉස්සෙල්ලාම මේවා පොඩි වැඩ අපි තව ටිකක් පල්හැට තියෙන පාඩම් වලදී යන්න හොඳ සුපිරි ගැටලු වලට අපි ඉස්සෙල්ලාම මෙහෙම ගයක් හදද්දී යන්න ඕනේ ෆවුන්ඩේෂන් එකේ කියලා. ඉස්සෙල්ලාම ස්ලැබ් එක දැම්මත් වැඩක් නෑනේ. ෆවුන්ඩේෂන් එක දාලා ඊට පස්සේ ස්ලැබ් එක දානවා. බේස් වල ගිහිල්ලා කණු ගිහිල්ලා ඊට තමයි ස්ලැබ් එක දානවා. එකපාරට ස්ලැබ් එක දාන්න ගියාම ගම අනාතයි. දැන් අපි ලස්සන ෆවුන්ඩේෂන් එකේ ඉඳලා යන්න. මම මොකද කිව්වේ? සරල සමීකරණ විසඳීම. හරි. සරල සමීකරණ විසඳද්දී මම දැන් සමීකරණයක් කියලා මොකද්ද කියලා කිව්වා. මම උදාහරණයක් දෙන සමීකරණය 2x ධන 3 සමානයි 5යි. හරි. දැන් මේකේ සමාන ලකුණක් තියෙනවා. මේ පැත්තේ බීජීය ප්‍රකාශනයක් තියෙනවා. එහා පැත්තේ ඉලක්කමක් තියෙනවා. අන්න ඒකින්ද මම මෙන්න මෙයාට කියලා මොකද්ද? සමීකරණයක් කියලා කියනවා. හරි. සමීකරණය ඇතුළේ අපි කිව්වා මෙන්න මේ x වගේ අගයක් ඉන්නවා. අන්න එයාට මම මොකක්ද දැන් කිව්වේ? කලින් මම කියලා දුන්නා එයාට කියන මොකද්ද? අඥාත පදයක්. හරි. අන්න ඒ අඥාත පදේ එහෙම නැත්නම් නොදන්නා පදේ එහෙම නැත්නම් වීජීය සංකේතයට මෙන්න මෙයාට මම දැන් බලන්නේ පිළිතුරක් ගන්න. ඒ කියන්නේ දැන් මෙහෙම හිතන්නකෝ. දැන් 2 කිව්වොත් 2 අගේ 2යි. 3 කිව්වොත් 3 අගේ 3යි. 5 කිව්වොත් 5 අගේ 5යි. මම කියන එකපාරට x කියන. x ගේ අගයක් ඔයාලා දන්නවද? x ගේ අගයක් දන්නේ නැහැ. දැන් x ට මම 1යි කිව්වොත් ඒ වෙලාවේදී x එයා 1යි.
මම තව වෙලාවක x 3 කියලා කියනවා. එතකොට x කියන්නේ 3යි. මේ x හැම වෙලාවෙම වෙනස් වෙනවා. හරි. දැන් මම try කරන්නේ මෙන්න මේ වෙලාවේදී x ඕන අගය මම හොයාගන්න යන්නේ. හරි. අපි හොයාගමු. මම මේකට ලස්සන කතාවක් තියෙනවා මම කියලා දෙන්නම් මේ ගාන හදලා ඉවරලා. හරි බලගන්න. දැන් මට ඕනේ කවුද? x හොයාගන්න ඕනේ. හරිද? x හොයාගන්න ඕන නම් මම මේ x කියන එක්කෙනාව තනි කරගන්න ඕන. තනි කරගන්න නම් x එක්ක ගෑවිලා ඉන්න කට්ටිය සේරම මම අයින් කරලා දානවා. ඉස්සෙල්ලාම අපි අයින් කරනවා මෙන්න මෙයා. කවුද? එකතු වෙලා ඉන්න ධන 3ක්. ලේසියෙන් අයින් කරගන්න ඔයාලට මොකක්ද දාලා? ධන 3 ඍණ 3ක් දාලා. 5 ඍණ 3. එතකොට මට උත්තරේ 9 ධන 3ට මේ ඍණ 3 කපලා ගියම 2x සමානයි 5න් 3ක් ගියම 2යි. ඊට පස්සේ මම අයින් කරගන්න ඕනේ මෙන්න මේ 2. මේ x එක්ක මේ 2 සෙට් වෙලා ඉන්නේ ಗುಣ වීමකින්. ಗುಣ වීම පේන්නේ නැහැ. හැබැයි එතන ಗುಣ වීම තියෙනවා. මෙන්න මේ ಗುಣ වීම මම අයින් කරගන්නේ. ಗುಣ වීමේ ප්‍රතිවිරුද්ධක බෙදීම. අන්න යාම දාන්න. ඔන්න මේ පැත්තට මම බෙදීම දෙක දැම්මා. මේ පැත්තට බෙදීම දෙක දැම්මා. මේ පැත්තට දෙක දෙක කැපලා ගියා. මේ පැත්තට දෙක දෙක කැපලා ගිහලා x සමානයි. දෙක දෙක බෙදුනම 1යි. සමහරක් ළමයි මේකට උත්තරේ ගන්නවා දෙක දෙක කැපලා ගියා x දුවේ දෙක දෙක කැපලා ගියා බිඳුව. ලස්සනට ගන්න හදාගෙන උත්තරේට බිඳුව දානවා. දෙකට දෙක කැපලා ගියාම එතන මුකුත් නැති වෙන්නේ නැහැ. දෙකට දෙකේම 1යි. එතකොට දෙක දෙක බිඳුවම 1යි. මම මේ පොඩි දේවල් කියන්නේ මේවා ඇත්තටම ඔයාලට පුළුවන් වෙන්න පුළුවන්. හැබැයි මම මේවා කියලා දෙන්නේ ඔයාලා විභාගෙට ගියාම ස්ට්‍රෙස් වුණාම මෙන්න මේ දේවල් මගේ අරගෙන හින්දා. හරි. මම දැන් ඔයාලට කතාවක් කියනවා කියන්නේ. මෙන්න මේ මම ටියුෂන් කරන ජීවිතේ මම කරපු ජීවිතේදී මට ආපු අත්දැකීම් වලින් තමයි මම මේ කතාවක් කියන්න හේතුව. මොකද මේ O level මේ හෙට අනිද්දා කියලා ළමයි පේපර් අරගෙන උස්සගෙන එනවා. සර් මේක කරගන්නේ කොහොමද? සර් මේක ඇයි මෙහෙම කරේ? ඔන්න ඔයගේ ගැටලු තියෙනවා. මේ විභාගය හෙට අනිද්දා. සරල සමීකරණ විසඳගන්න බෑ. ඇයි මේ දරුණුකට ඍණ 3ක් දාලා මෙහාට ගත්තේ? කොහොම ගැටලු? එහෙම ගැටලු ඇත්තටම හැදෙනවා. මම මේ කතා කරන්නේ සුපීරි මීටර වලට නෙමෙයි. සාමාන්‍ය මට්ටමේ සාමාන්‍ය ඉදිරිය ගියන ළමයි වල. එයාලට පැටලෙන අපිට සමාන කලාවට පැටලෙන්න පුළුවන්. හරි. අපි බලමු. මම මෙන්න මෙයාගේ පොඩි කතාවක් කියන්නම්. පොඩ්ඩක් අහගෙන ඉන්න. මේ පොඩි කතාව. මේක ඇත්තටම මේ වැඩි හිටියන්ට මොනවයි කියන්නද? සාමාන්‍ය කතාවක්. අහගන්න. ගෙදරක අම්මගේ තාත්තගේ ඉන්නවා. ළමයි දෙන්නෙක් එක්ක. හරිද? දැන් මේ තාත්තා ඉන්නවා. තාත්තට තියෙනවා අනියම් සම්බන්ධතාවය. හරිද? ඔන්න ඔය අනියම් සම්බන්ධතාවයේදී දැන් මේ තාත්තට ඒ අනියම් සම්බන්ධතාවයට යන්න ඕන. එතකොට කිසිම ගැටලුවක් නැතුව අම්මත් ඉන්නවා ළමයි දෙන්නත් ඉන්නවා. අම්මත් ඉන්නවා ළමයි දෙන්නත් ඉන්නවා. ඔන්න ඔය කට්ටියව අයින් කරගන්න ඕන. අම්මා හරිම කැමති ආදරෙන් කතා බහ කරලා සෑහට ඇවිල්ලා බලුවට ගාගෙන ආදරෙන් කතා බහ කරලා එක පැත්තක දාන කම්පැනි ආසය යනවා. එතකොට අම්මව යවන්න නම් තාත්තා මොකද කරන්න ඕන? ඒකේ ප්‍රතිවිරුද්ධ දෙයක්. සෑහට ඇවිල්ලා එක්ක වලියක් දාගන්න. එහෙනම් ඒකට කන්නේ නැති වෙනවා. ඔය වගේ මොකක් හරි දෙයක් කරන්න. එහෙම කරපුවාම අම්මට එපා වෙනවා අම්මා යනවා. නේ? ළමයිට ඔකේ. ළමයිට කන්න බොන්න නැති වුණාම ළමයිනු ඒ විදිහටම යනවා. ඒ කියන්නේ එයාලට ඕන දේ නෙමේ එයාලා ඉන්න විදිහ නෙමේ ඊට ප්‍රතිවිරුද්ධ දේ කරපු හැටි ඒගොල්ලෝ අයින් කරන්න පුළුවන්. හරිම ලීසි. අන්න ඒ වගේ තමයි මෙතන. මොකද කරන්න ඕනේ? මෙයාලා දැන් මට ඕනේ එක්ස් තනි කරන්න දානවා. අතනත් ඕනේ තාත්තට තනි වෙන්න. තාත්තට තනි වුණාම
අතෙන්ද ගිහින් දැන් මෙතනත් ඕනේ එක්ස්ට්‍රා තනි වෙන්න. හැබැයි එක්ස්ට්‍රා තනි වෙන්න බෑ. හේතුව මොකද? එයාත් එක්ක ඉන්නවා තව කට්ටියක් සෙට් කරලා. එහෙනම් මම මොකද කරන්න ඕනේ? ඒ සෙට් වෙච්ච කට්ටියව අයින් කරන්න ඕනේ. සෙට් වෙච්ච කට්ටියව අයින් කරන්න කරන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි තවත් එයාලට ආදරෙන් කතා කරන එක නෙවෙයි. දැන් මෙයාට මම ධන තුනක් දෙදීන මම තවත් ධන දැම්මොත් එයා තවත් ඉන්නවා. තව වැඩි වෙවි ඉන්නවා. හැමතිස්සෙම කරන්න ඕනේ මම කෙනෙක්ව අයින් කරන්න නම් එයා ආසම දෙයට ප්‍රතිවිරුද්ධ දේ මම කරන්න ඕනේ. දැන් මෙයා කැමති ධනෙ වෙලා ඉන්න මම ඒකින් එයාට වෙන දාලා එයාව අයින් කරලා දානවා. ඊළඟට මෙයා ඉන්නේ නේද? ගුණවීමක් කියලා. ඒතකොට මම එයා මොකද කරන්නේ? බෙදීමක් දාලා එයාවත් අයින් කරගන්නවා. මේක ඇත්තරම මේක මේ හදාගත්තු කතාවක්. මේක මේ මම මේක කියලා දෙන්න උවමනාවක් නෑ මේක කරන්න. මම මේක ජීවේ මගේ ටියුෂන් ජීවිතේ මම දැකපු අත්දැකීම් වලින් ඇත්තම කතාව කිව්වොත් ඇත්තම කතාව කිව්වොත් ළමයි මං ඉස්සලා ගිය වගේ අන්තිම මේ දවස් දෙක තුනක් ඇවිල්ලා මේ සරල සමීකරණ අපූර්වට මගෙන් අහගෙන ඉස්සරගෙන යනවා. මෙතන මේ මං කලින් කිව්වා වගේ ධන තුන මෙහාට යද්දි එන ඔප්ෂන් අන්න ඒ හින්දා මම මේ කිව්වේ මේ අවුරුද්දේ විභාගයෙන් ළමයිට මේ ෆවුන්ඩේෂන් එක හදන්නේ අපි ඊළඟට උදේ ගණන් ටිකක් හදමු. හරි දැන් මම මොකද කිව්වේ මට ඕන x තනි කරගන්න මම එයාත් එක්ක ඉන්න කට්ටියව අයින් කරගත්තා. එහෙම කරගෙන x ට මම උත්තරයක් ගත්තා. මම තව එක ගණනක් හදන්න බලන්න 3යි m ඍණ 5 සමානයි 2යි m ධන 7. හරි. දැන් මොකක්ද කියන්නේ? මේ දෙපැත්තම තියෙන මොකද්ද? විජීය ප්‍රකාශන. හරි. දැන් බලන්න මේ පැත්තේ m කෙනෙක් ඉන්නවා. මේ පැත්තේ m කෙනෙක් ඉන්නවා. මම මේ දෙන්නම එක පැත්තකට ගන්නවා. හරි ඉස්සලාම අපි ඒ දේ කරමු. මම මේ දෙකයි මෙයා ධන වෙලා ඉන්නේ. මෙයා මේ පැත්තට යද්දි මොකක් වෙලා යන්නේ? ඍණ වෙලා. එතකොට 3යි ඍණ 2යි මේ ඍණ 5 එහෙම මේ පැත්තේ තියෙනවා සමානයි. මෙතන ධන 7 එහෙමම තියෙනවා. හරි. ඊළඟට 3යි m ගෙන් 2යි m අඩු වුණාම m සමානයි මෙන්න මේ ඍණ 5. මම මේ පැත්තට අරන් යනවා. ඍණ සංඛ්‍යාව සමාන ලකුණකින් එහා පැත්තට යද්දි මෙන්න මේක ඇතුලෙන් යද්දි හරිද? මේ සමාන ලකුණේ මෙන්න මේක ඇතුලෙන් යද්දි මෙයාලගේ මේ ඉන්න ලකුණු වෙනස් වෙනවා. ඒ කියන්නේ ඍණ ලකුණක් මේ සමාන ලකුණ අස්සෙන් ගියත් එයා ධන වෙනවා. ගුණ වීමක් මේක අස්සෙන් ගියත් එයා බෙදීමක් වෙනවා. එකතු කිරීමක් මේක අස්සෙන් ගියත් එයා අඩු කිරීමක් වෙනවා. හරි. අන්න ඒකින්ද දැන් බලන්න මේ ඍණ ලකුණ තියෙන්නේ. මේ ඍණ ලකුණ මම මේක අස්සෙන් අරන් ගියද එයා මොකද වෙන්නේ? ධන වෙනවා. ඒකෝට මෙතන ධන 7යි මෙහෙන් ආපු ධන 5යි 7යි 5යි 12යි. දැන් උත්තරේ එනවා m සමානයි 12යි. හරි. සමීකරණ දෙකක් අපි විසඳුවා සරල සමීකරණ. ඔයගොල්ලෝ තව සමීකරණ ටිකක් විසඳන්න. මම channel එකේ description එකේ තව ගණන් ටිකක් දාන්න. ඒ ටිකත් ඔයගොල්ලෝ විසඳගන්න. හරි අපි දැන් බලමු අපේ ප්‍රධාන මාතෘකාවේ තුන්වෙනි කෙටි මාතෘකාව. මම හිතනවා ඔයගොල්ලෝ ඒක මතක ඇති නෝට් එකක් දාගෙන හරි ඇති කියලා. අපේ තුන්වෙනි කෙටි මාතෘකාව තමයි භාග ආශ්‍රිත සමීකරණ විසඳීම. භාග ආශ්‍රිත සමීකරණ විසඳීම. හරි මම ඒක ලියා ගන්නම්. භාග ආශ්‍රිත සමීකරණ විසඳීම. ඇත්තටම කිව්වොත් මේක අර සරල සමීකරණ ගොඩේම එන එකක් තමයි. මම මේක මේක වෙනම කරලා මම උගන්වන්න හේතුව මම හේතුවක් කියලා කියන්න නැත්නම් මේ බලන්න මේ සමීකරණ පාඩම මුගෑ විතර මේ දුරට අදින්න කියලා. ඇත්තම කිව්වොත් එන සමීකරණ පාඩම සාමාන්‍යයෙන් පැයෙන් දෙකකින් සෑහෙන ස්පීඩ් එකකින් කරන්න පුළුවන්. එනකොට මේක මේ විදිහට අදින්න හේතුව මම අර මුලින්ම කිව්ව කාරණේ. විභාගෙදී ළමෙක්ට x එකක් ගන්නත් ඒකක් ගන්න සෑහෙනම ඉෆෙක්ට් වෙන පාඩමක් තමයි මේ භාග පාඩම. අන්න ඒකින් තමයි සමීකරණ පාඩම. අන්න ඒකින්ද තමයි මම මේ සමීකරණ පාඩම ටිකක් වැඩිපුර මෙන්න මේ විදිහට කරන්නේ. අනිත් පාඩම් මම මේ විදිහට තමයි කරන්නේ. ඒක වෙනසක් නැහැ. හරි. මම මේක මේ විදිහට කඩන්න හේතුව ප්‍රධාන අර මම කලින් කතා කරපු සරල සමීකරණ ආශ්‍රිත විසඳීමයි මේකයි දෙකම එකක්. හැබැයි මම මේ කඩන්න හේතුව මේකේ මෙන්න මේ වචනේ ආපු හින්දා. මෙන්න මේ භාග කියන වචනේ ආපු හින්දා. මේ වෙනකොට සාමාන්‍යයෙන් ළමයි භාග කිව්වොත් ඔවුන් අක්ෂර ගන්නවා.
භාග එකතු කරන්න අඩු කරන්න ගියත් අප්ෂප් ගන්නවා. සමීකරණ වලට භාගාව ඕම් අවුල් ගන්නවා. කොහේ හරි තැනක භාග ආශ්‍රිත ගණනක් තිබුණොත් ප්‍රධාන මාතෘකාවකට කොහේ හරි අස්සකට භාග ගණනක් ඔබලා තිබුණොත් ඕම් එතනින් අප්ෂප් ගන්නවා. අන්න ඒකින්ද මම මේක ටිකක් කඩලා උගන්වනවා. ඇත්තට මේ කෙටි පොඩි දෙයක් තියෙන්නේ ඉතින් ඒනවල මම කඩලා උගන්වනවා. ඒකට කවදා හරි ඔයාලා තව අවුරුදු 10ක් 15ක් ගිහිල්ලා හරි මේ පොත මේක ඔයාලා නෝට් එකක් දාගන්නවා නම් මේක තව අවුරුදු 10කින් ගිහිල්ලා මේ නෝට් එක බලුවොත් ඔයාලට මේක තේරෙනවා. අන්න ඒකින් තමයි මම මේ විදිහට උගන්වන්නේ. හරි. භාගාශ්‍රිත සමීකරණ විසඳීම මම එකක් ලියන්නම්. x බෙදීම 3 ධන 5 සමානයි 6. හරි. දැන් මම කියවා මම ඉස්සෙල්ලා දැන් සරල සමීකරණ විසඳීම මොකද කිව්වේ? මට ඕනේ මෙන්න මේ නොදන්නා පදයට පිළිතුරක් ගන්න. හරි. නොදන්නා පදයට පිළිතුරක් ගන්න ඕන නම් එයත් එක්ක සෙට් වෙලා ඉන්න කට්ටිය මම උපමානේ අයින් කරලා දානවා. අයින් කරලා දාන්න ලේසිම ක්‍රමය තමයි එයාලට කැමති දෙයට ප්‍රතිවිරුද්ධ දේ කරන්න ඕන. හරි. මෙයා කැමති ධන විදිහට ඉන්න හින්දා මම එයාට ප්‍රතිවිරුද්ධ දේ කරනවා. ඍණ ලකුණක් දාලා x බෙදීම 3 ධන 5 ඍණ 5 සමානයි 6 ඍණ 5. එතකොට මේ පැත්තෙන් 6න් 5ක් ගියාම එකක් ඉතුරු වෙනවා. මේ පැත්තේ x බෙදීම 3ක් ඉතුරු වෙනවා. දැන් මේ x 3යි දෙන්න සම්බන්ධ වෙලා ඉන්නේ බෙදීමකින්. බෙදීමකින් සම්බන්ධ වෙලා ඉන්නවා නම් එයාගේ ප්‍රතිවිරුද්ධ දේ තමයි ගුණ කිරීම. මම ගුණ කිරීම 3ක් දාලා මේ පැත්තට ගුණ කිරීම 3ක් දාලා මම මෙන්න මෙහෙම එයාව කපලා දාලා x සමානයි 3 වර්ග එක 3ක්. හරි. දැන් මම දැන් සරල සමීකරණයක් විසඳුවා, භාගාශ්‍රිත සමීකරණයක් විසඳුවා. මම මෙන්න මේ වගේ දෙයක් කරා. මේ පැත්තට කරන හැමදේම මම මේ පැත්තට කරා. එයි. මම එකක් කියලා දෙන්නම්. මේක ඇත්තට ඔයගොල්ලෝ දන්නවා. ඒකට මම කියලා දෙන්නම්. සමාන ලකුණක් තියනවා නම් මම කලින්ම ඔයාලට මතකයි වීඩියෝ එකේ මුලින් කීවා. සමාන ලකුණක් හරියට මොකක් වගේද? හරියටම තියෙන තරාදියක් වගේ. මම මේ තරාදියට මොකක් හරි දෙයක් අයින් කරොත් හරි. මම මේ තරාදියට මොකක් හරි දෙයක් එකතු කරොත් හරි. එක්ක මේ පැත්ත උඩ යන්න පුළුවන්, එක්ක මේ පැත්ත යට යන්න පුළුවන්. කියන්නේ එක්ක මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. එහෙම නැත්තම් මෙන්න මෙහෙම වෙන්න පුළුවන්. ඇයි? මම මේ පැත්තෙන් දෙයක් අඩු කරොත් හරි, එකතු කරොත් හරි එක පැත්ත එක්ක බර වැඩි වෙනවා, එක්ක බර අඩු වෙනවා. හැබැයි මම මේ පැත්තෙන් මොනවා හරි දෙයක් අඩු කරලා ඒ හා සමානව මේ පැත්තෙන් මම දෙයක් අඩු කරොත් එයාලා දෙන්න ආයි ස්ථාන වෙනස් වෙන්නේ නැහැ. අන්න සමීකරණ කියන පාඩමේ මූලිකම දේ තමයි සමාන ලකුණකින් දෙපැත්තේ ඉන්න දෙන්න අනිවාර්යයෙන් සමාන වෙන්න ඕනේ. ඒකයි මම සමාන ලකුණක් කියලා කියන්නේ. ඒකින් අනිවාර්යයෙන් මුද්දටම මතක තියාගන්න. මම මේ පැත්තට දෙයක් කරොත් අනිවාර්යෙන් මේ දේ එහා පැත්තට කළ යුතුමයි. හරි. මම තව එක ගානක් හදන්නම්. බලන්න ගාන 7 බෙදීම m 7 බෙදීම m ඍණ 5 සමානයි 10. හරි. දැන් මම මොකද කිව්වේ ඉස්සෙල්ලා මට ඕනේ මේ m ව තනි කරගන්න. එහෙම නැත්නම් මට m ට උත්තරය ඕනේ. ඒකින්ද මම කරන්නේ මෙන්න මේ ඍණ 5 කියන එක කියලා ඉස්සෙල්ලා මම අයින් කරගන්නවා. ඍණ 5 අයින් කරගෙන ධන 5ක් දාලා 7 බෙදීම m ඍණ 5 ධන 5 සමානයි 10 ධන 5 10යි 5යි 15යි මේ 5 කැපිලා ගියා 7 බෙදීම m වෙනවා. දැන් මට ඕනේ උත්තරේ m. හරිද? m ඕනේ. උදේ මට දෙන්නේ m ඕනේ. හැබැයි මේ m ඉන්නේ යට. මම මෙයාව ගන්න ඕනේ උඩට. හරිද? මොකද මෙයා මම උඩට ගන්න ඕනේ. ඒකින්ද මම කරන්නේ මේ m ව මම මේ පැත්ත n ගෙන් ගුණ කරනවා. මම මේ පැත්තත් n ගෙන් ගුණ කරනවා. එතන මේ පැත්තට m ට m කැපිලා ගිහලා 7 සමානයි. මේ පැත්ත 15යි m හැදෙනවා. දැන් උන් කලින් ගානක් වගේ ලේසියට ආවා. දැන් මේ m උයි 15යි මොකක් කරලා දෙන්නේ? ගුණ වෙලා. මම එයාව අයින් කරගන්න ඕනේ බෙදීමක් දාලා. මේ පැත්තට මම බෙදීමක් දානවා. එතකොට මට උත්තරේ හැදෙනවා m සමානයි 7 බෙදීම 15 කියලා. 7 බෙදීම 15 කියලා හැදෙනවා. මම මෙතනදී කරපු දේ ආයෙ චූට්ටක් පැහැදිලි කරන්න. මෙතන තියෙන්නේ 7 බෙදීම m සමානයි 15. මේ m ඉන්නේ යට. හැබැයි මේ m ඉන්න ඕනේ උඩ. එතකොට තමයි මට කෙලිම එහෙම නැත්තම් මෙයාගේ උත්තරයක් එන්නේ මෙන්න මෙහෙම. එකයට m සමානයි මොකක් හරි උත්තරයක් එන්නේ. මට ඒ වුණාට උත්තරය ඕනේ මෙහෙම. මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ හින්දා තමයි මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ හින්දා තමයි මම මෙන්න මෙහෙම මෙයාව m ගෙන් ගුණ කරලා මේ විදිහට හදාගන්න. එතකොට
මට ලස්සනට මෙන්න මේ වගේ උත්තරයක් එනවනේ. එතන මේ ලස්සන උත්තරයක් ඇවිල්ලා දෙන්නේ n සමානයි 7 බෙදීම 15. හරි. ගණන් දෙකක් හැදුවා. මේ මාතෘකාවට අදාළව ඩිස්ක්‍රිප්ෂන් එකේ මම දාලා තියෙනවා ගණන් ටිකක් හදන්න. හරි. අපි ඊළඟට බලමු ප්‍රධාන මාතෘකාවෙන් අපි කතා කරපු 4 වෙනි කෙටි මාතෘකාව වරහන් ආශ්‍රිත සරල සමීකරණ විසඳීම. හරි අපි දැන් මේ වෙද්දී අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මොනවද? පළවෙනි එකම කතා කරලා සරල සමීකරණ විසඳුවා. ඊළඟට භාග ආශ්‍රිත සමීකරණ විසඳුවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ වරහන් ආශ්‍රිත සමීකරණ විසඳීම. මේකෙදි විශේෂත්වයක් වෙන්නේ මේකද ඇවිල්ලා තියෙන වරහන. මේක ඇතුලේ මම කතා කරපු සරල සමීකරණක් තියෙනවා භාග ආශ්‍රිත සමීකරණක් තියෙනවා. ওই දෙකම එකට එකතු වෙලා ඒකට තව වරහනම පැටලලා තියෙනවා. හරි බලමු. ගාන සුරු කරලා බලමු. භාග ආශ්‍රිත සමීකරණ විසඳීම. හරි. මම ඒක ගාන කියන්නම්. x ධන 3 ධන 5 සමානයි 7. හරි බලන්න. සෝරි මෙතන මම පොඩි වැරද්දක් වුණා. භාගාශ්‍රිත මේ අපි කලින් කතා කරේ භාගාශ්‍රිත මේ වරහන් ආශ්‍රිත සමීකරණ. වරහන් ආශ්‍රිත සමීකරණ විසඳීම. හරි බලන්න. x ධන 3 කියලා කැලලක් තියෙන මොකද්ද? මොකක් ඇතුලේ තියෙන්නේ? වරහණක් ඇතුලේ තියෙනවා. හරි. දැන් මේකෙත් මට ඕනේ නොදන්නා පද. එහෙම නැත්නම් මෙන්න මේ vg පද. එහෙම නැත්නම් අඥාත පද. මෙන්න මේ x කියන එක්කෙනාට මට පිළිතුරක් ගන්න ඕනේ. හැබැයි මෙයාව ගන්න නම් මෙයත් එක්ක එකතු වෙලා සෙට් වෙලා ඉන්න කට්ටියව මම අයින් කරන්න ඕනේ. මේක ක්‍රම දෙක තුනකට කර හැකියි. ඕනනම් එක්කෙනෙකුට කරන්න පුළුවන් මෙහෙම. මෙන්න මේ ධන පහ ඉන්නවනේ. ඉස්සලාම මෙයාව අයින් කරනවා. අපි මෙහෙම කරමු 2යි x ධන 3 හෙන්නම තියෙනවා. මේ ධන පහ මම අයින් කරනවා. ඍණ 5ක් දාලා 4 ඍණ 5 කියලා. එතකොට මේ පැත්තේ කීයක් ඉතුරු වෙනවද? 2ක් ඉතුරු වෙනවා. මේ පැත්තේ 2යි x ධන 3 කියලා හැදෙනවා. ඊළඟට මේ x ධන 3 කියන සම්පූර්ණ එක්කෙනයි මේ 2යි වරහන් යාලා දෙන මෙතන මේ අපිට පේන්නේ නැති ගුණ කිරීමක් තියෙනවා. එහෙනම් මම මේ අයින් කරන්නේ මොකක් කළා? බෙදීම දෙකක් දාලා. එහෙනම් මම මේ පැත්තට බෙදීම දෙකක් දානවා. එතකොට දෙකට දෙක කැටලා ගියාම මේ පැත්තේ x ධන 3 ඉතුරු වෙනවා. සමානයි 2 2ෙන් බෙදපුවම බිඳුවයි නෙමේ උත්තරේ 1යි. හරි. ඊළඟට ඕන්නේ අපිට ආව සරල සමීකරණය. සරල සමීකරණයක් නම් මම විසඳන්නේ කොහොමද? හරිද? මෙයාට මට ඕනේ මෙයා මම අයින් කරගන්න ඕනේ. එහෙනම් ධන 3 තියෙන්නේ මම ඍණ 3ක් දාලා මම මෙයා අයින් කරනවා. එතකොට x ධන 3 ඍණ 3 සමානයි 1 ඍණ 3. මේ ධන 3ට මේ ඍණ 3 කැපිලා ගියා. එතකොට උත්තරේ එනවා x සමානයි 1න් 3ක් අඩු කරන්න බෑ. 3න් එකක් මම අඩු කරනවා 2යි. මේ දෙන්නගෙන් විශාල සංඛ්‍යාව 3. 3ට ඉස්සරහින් තියෙන්නේ ඍණ. අන්න ඒකින්ද මම මෙයාට දානවා ඍණ. මම ආයෙ කියන්නම් මේක ඔයාලට මේක ඇත්තට මේක වැදගත් වෙනවා. හොඳට මම මේ කරන විදිය චූටක් අහගන්න එක. මේක ඇත්තට මේ නියමම ක්‍රමය නෙමෙයි. මම මේ ගණන් හදන්න ලේසි වෙන්න මම මේ කතාව කියන්නේ. 1න් 3ක් අඩු කරන්න බෑ. විශාලකින් කුඩා එක මම අඩු කරනවා. 3න් එකක් අඩු කරනවා. උත්තරේ 2යි. 2ට ඉස්සරහින් මම ලකුණක් දාන්න ඕනේ. දාත්කම දාන්නේ දැන් මේ 3යි 1යිගෙන් විශාල ලකුණ මොකක්ද? විශාල ඉලක්කම 3නේ. එහෙනම් මම 3ට ඉස්සරහින් තියෙන ලකුණ ඍණනේ. ඒකෙන්ද මම ඍණ කරනවා. මම උදාහරණයක් ඒකට අදාළ උදාහරණයක් මම පොඩ්ඩක් මේ හරියෙන් බලන්න. මෙන්න මේ හරිය මම ලියනවා. 3න් මම 2ක් අඩු කරනවා. 3න් 2ක් අඩු කරනවා උත්තරේ 1යි. 3යි 2යි විශාල ඉලක්කම 3. 3ට ඉස්සරහින් තියෙන්නේ ධන. ඒකින් මම ධන දානවා. මේකෙදී අපි සාමාන්‍යයෙන් මෙහෙම කතාවක් කියන්නේ නැහැ. 3න් 2 අඩු කරගම ධන 1යි කියලා දන්නවා. හැබැයි මේ කතාවම තියනවා කියන තමයි මම මේ කිව්වේ. විශාල ඉලක්කම 3 3න් 2ක් අඩු කරගම 1යි. විශාල ඉලක්කමට ඉස්සරහින් තියෙන්නේ ධන. ඒකින් මම ධන දානවා. මේකෙත් ඒ වගේ 1න් 3ක් අඩු කරන්න බෑ. අඩු කරන්නේ 3න් 1. 3න් එකක් අඩු කරගම 2යි. 3ට ඉස්සරහින් තියෙන ලකුණ ඍණ. එහෙනම් ඍණ. 3ට ඉස්සරහින් තියෙන ලකුණ කියලා මම කීවේ 1යි 3යි කියන ඉලක්කම් දෙකේ විශාල ලකුණ 3 නිසා. හරිද? හරි.
මේ එක විදියක්. මේ x සමානයි ඍණ දෙක උත්තරේ ගන්න එක විදියක්. හරි මම තව විදියක් හදන්නම් මේක. ඕගොල්ලෝ තීරණය කරන්න කොහොමද ලේසි කියලා. හරි. මම දැන් හදනවා මෙහෙම. මෙන්න මේ වරහන මම සුළු කරනවා. වරහනට එළියෙන් ඉලක්කමක් තියෙනවා. වරහන ඇතුලේ ඉලක්කම් දෙකක් ඉන්නවා. මේ ඉලක්කම් දෙකටම අදාළයි මේ එළියේ තියෙන ඉලක්කම. ඒකෙන් මම මේ දෙකම මෙන්න මෙහෙම ගුණ කරනවා. හේතුව වරහන කියන්නේ ගුණ කිරීමක් නිසා. 2x කින් උඩ කරුවම 2x ධන 2 3 කරනවා 3 වරක් 2 6යි. මෙතන ධන 5 ඉන්නවා සමානයි 7යි. 2x 6යි 5යි 11යි සමානයි 7යි. සරල සමීකරණයක් ආවේ 2x ධන 11 මම ඍණ 11ක් දානවා 7න් 11ක් අඩු කරනවා මේකට මේක කැපිලා යනවා 2x සමානයි 7න් 11ක් ගියාම උත්තරේ කීයද 7න් 11 ගියවම 4යි දැන් බලන්න 7යි 11යි තියෙන්නේ 7න් 11ක් අඩු කරන්න බෑ 11න් 7ක් මම අඩු කරනවා 11න් 7ක් අඩු කරපුවම 4යි මේ දෙකේ විශාල ලකුණ 11ට ඉස්සරහින් තියෙන ඍණ එහෙනම් මම මෙයාට ඍණ දානවා එතකොට 2x සමානයි ඍණ 4යි මේ 2යි x උයි මොකක් වෙලා තියෙන්නේ ගුණ වෙලා තියෙන්නේ ඒකින්ද මම 2 ගුණ කිරීම x එන්න මෙහෙම බෙදීමක් දානවා සමානයි ඍණ 4 බෙදීම 2යි 2 දෙක කැපලා යනවා x සමානයි ඍණ 4 බෙදීම 2 කියන්නේ ගුණ 2යි හරි ඔන්නෝම තමයි භාගාශ්‍රිත සමීකරණ වරහන් ආශ්‍රිත සමීකරණ විසඳන්නේ ක්‍රම දෙකක් මම කියලා දුන්නා ක්‍රම දෙකෙන්ම ඔයාලට කරන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ තව ගණන් ටිකක් තියෙනවා ඔයගොල්ලෝ ඒ ගණන් ටික හදන්න හරි අපි ඊළඟට බලමු අපේ ප්‍රධාන මාතෘකාව කියන්නේ සමීකරණ කියන මාතෘකාවේ අපේ පස්වෙනි කෙටි මාතෘකාව තමයි සමගාමී සමීකරණ විසඳීම හරි ඔන්න දැන් විභාග මට්ටමට ආවේ අරවත් විභාගේ තියෙනවා මේක යම් කිසි කෙනෙක් අනිවාර්යයෙන් විභාග මට්ටමටම ඉන්න තියෙන ගැටලුව ඒ කියන්නේ ඔයාලගේ O level paper එකේ දෙවෙනි කොටසේ තියෙන ප්‍රධාන ප්‍රශ්නක එක කොටසක් මේක විය හැකියි අනිවාර්යෙන් වෙනවා හරිද ඒකින් අපි මේක ටිකක් සැහැල්ලුවේ ටිකක් බරට ඉගෙන ගමු හරි මම ඉස්සෙල්ලා මුලින්ම කියලා දෙන්නම් සමගාමී සමීකරණයක් කියන්නේ මොකක්ද කියලා දැන් මෙහෙම අපි මෙච්චර වෙලා ඉගෙන ගත්තේ සරල සමීකරණ කියලා කිව්වේ එක අඥාතය නැත්නම් එක නොදන්නා පදයක් තියෙන සාමාන්‍ය සමීකරණ අපිට ලස්සනට විසඳන්න පුළුවන් නේ හේතුව මෙතන ඉන්නේ එක්කෙනෙක්ින්ද එක සමීකරණයකින් මොනවද විසඳන්න පුළුවන් ඔය සමගාමී සමීකරණයෙන් අපි මෙන්න මේ මාතෘකාව යටතේදී අපිට ගැටලුවක් විදිහට වෙන්නේ එක සමීකරණයක් ඇතුලේ නොදන්නා පද දෙකක් තියෙනවා එක සමීකරණයක් ඇතුලේ නොදන්නා පද දෙකක් අපි මේකට උදාහරණයක් ගත්තොත් එහෙනම් 3x ධන 4y සමානයි 5 කියලා හිතන්නකො. දැන් මම ඕගොල්ලෝ කලින් නම් දැන් මේ 4y මම වහනවා. 4y නැතුනොත් ඔයාලට කෙලින්ම කියවයි x සමානයි. දැන් ඔයාලට පුළුවන් x සමානයි 5 බෙදීම 3යි. ගැටලුවක් නැහැ. හරි. දැන් x සමානයි 5 බෙදීම 3යි 5 බෙදීම 3 කියලා කියන්නත් බෑ. y සමානයි 5 බෙදීම 4යි කියලා කියන්නත් බෑ. එතන අපි මේකට කොහොමද උත්තරය ගන්නේ? x වලට උත්තරය ගන්නත් ඕනේ බා. y වලට උත්තරය ගන්න ඕනේ. මේ එක්කෙනා ඉන්නවනම් මට කිසි ගැටලුවක් නැතුව මේකට උත්තරයක් ගන්න පුළුවන්. හරි. මේක චූට්ටක් වුණ පැත්තකින් තියාගන්න මම පොඩි කාරණයක් කියන්නම්. දැන් මම කලින් විසඳුවේ සරල සමීකරණ. 2x ධන 3 සමානයි 5. මෙයාගේ එක අඥාත පදයක්. එක අඥාත පදයයි නම් එක සමීකරණයෙන් ලස්සනට අපිට විසඳන්න පුළුවන්. නේ? පුළුවන් නේ? හරි. දැන් මෙතන දෙවිලා තියෙන මොනවද? අඥාත පද දෙකයි. නේ? මෙතන අඥාත පද දෙකක් තියෙනවා.
අඤ්ඤාත පද දෙකක් වුණාම මට මේ සමීකරණය විසඳ ගන්න සමීකරණ දෙකක් ඕනේ. මට මේ සමීකරණය විසඳ ගන්න සමීකරණ දෙකක් ඕනේ. ඒ කියන්නේ මේ x ට උත්තරයක් ගන්නයි y ට උත්තරයක් ගන්නයි මට සමීකරණ දෙකක් ඕනේ. මෙතනදී x විතරක් ඉන්න නිසා මට තනි සමීකරණයෙන් උත්තරයක් ගන්න පුළුවන්. මෙතන x හා y කියලා නොදන්නා පද දෙකක්. එහෙම නැත්නම් අඤ්ඤාත පද දෙකක් තියෙන හින්දා මට මෙයාට සමීකරණ දෙකක් ඕනේ. අන්න ඒ වගේ එක සමීකරණයකට වඩා වැඩි සමීකරණ ප්‍රමාණයකින් මට සමීකරණයක් විසඳන්න වෙනවා නම් අන්න ඒවට තමයි අපි කියන්නේ සමගාමී සමීකරණ විසඳීම කියලා. හරි. ඔන්න ඕක තමයි මම දැන් සමගාමී සමීකරණ විසඳීම කියන පාඩමේ කරන්න යන්නේ. ඒ කියන්නේ නොදන්නා පද එකකට වඩා වැඩි ප්‍රමාණයක් තියෙන සමීකරණ විසඳගන්න තමයි අපි දැන් යන්නේ. දැන් අපි මුලින්ම කතා කරා සමීකරණයක් ගැන මොකක්ද කියලා. ඊළඟට එක බීජීය සංකේත එහෙම නැත්නම් එක නොදන්නා පදයකට අපි කතා කරා. ඔන්න දැන් එන්නේ ටික ටික වැඩි වෙනවා. දැන් ඊළඟට අපි කතා කරනවා සමීකරණ කියන්නේ නොදන්නා පද දෙකක් සමීකරණ දෙකක් එකට එකතු කරලා අපි ඊළඟට සමීකරණ විසඳන්න යනවා. හරි. මම මේක මගන්නම් මෙහෙමයි. දැන් මේ මාතෘකාවෙත් මම මේක පොඩ්ඩක් කොටස් දෙකකට කඩා ගන්නවා. මේ කොටස් දෙකකට නෙවෙයි මේ කොටස් හතරකටත් කැඩිය හැකි. මම එනකොට කොටස් දෙකකට කරලා මූලිකවම මම දැන් කරන්න. ඊළඟට අපි ඉස්සරහදී රචනාමය ගැටලු හදනවා, මිශ්‍ර ගැටලු හදනවා. ඒ කියන්නේ මගේ ගැටලු ටිකක් තියෙනවා, මගේ ගැටලු ටික හදනවා, විභාග ගැටලු හදනවා. අන්න ඒ වගේ ගැටලු හදද්දී ඔයාලට මම මේ දැන් ප්‍රධාන කැලේ දෙකකින් මම කියලා දෙනවා කියන්නේ. තව අමතර තව කැලේ දෙකක් තියෙනවා කියනවා. අන්න ඒ කැලේ දෙකට අදාළව ඒව ගැටලු වලින් අපි මේ ලස්සනට වැඩේ කරමු. හරි. දැන් අපේ ඊළඟ මම දැන් කියවුවාද සමගාමී සමීකරණ විසඳීම මම කොටස් දෙකකට කඩනවා කියන්නේ. හරි. මම පළවෙනි එක ගන්නවා දැන් අපේ තියෙන නොදන්නා පදයක්. ඒ කියන්නේ අඤ්ඤාතයක්. අඤ්ඤාතයේ සංගුණකය සමාන වුණාම කොහොමද සමීකරණ විසඳන්නේ කියලා. මම ලියන්න. මම මේක මේ එකපාරට වලට අප්සෙට් එකයි ඒක මම පැහැදිලි කරන්න. අඤ්ඤාතයේ සංගුණක සමාන වූ විට සමීකරණ විසඳීම. ඊළඟ එක අඤ්ඤාතයේ සංගුණක අසමාන වූ විට සමීකරණ විසඳීම. හරි. අපි ගමු පළවෙනි මාතෘකාව. පළවෙනි මාතෘකාව ගන්න කලින් මම පොඩි දෙයක් උගන්වන්න. සංගුණකය කියන්නේ මොකක්ද කියලා. උන් දැන් අප්සෙට් යනවා. මම දැන් මේ මාතෘකාව ලියුවට පස්සේ අම්මට මොකද්ද මේ වචන? ඔන්න අප්සෙට් යනවා. හරිද? අන්න ඒකින්ද මම මේ දැන් ඔයාලට කියලා දෙන්න යන්නේ සංගුණක කියන්නේ මොකද? ඔයගොල්ලෝ දැන් මේක වීඩියෝ එක බලලා කවුරු හරි පිරිසක් බලනවා නම් ඒ බලන පිරිසෙන් 90%ක් මේක දන්නවා ඇති. කිසි ගැටලුවක් නැහැ. හැබැයි 10%ක ප්‍රමාණයක් දන්නේ නැහැ. අන්නේ 10% තමයි මම මේ කියලා දෙන්නේ. හරි බලන්න සංගුණකය කියලා කියන්නේ. බලන්න. අපි ගමු මෙහෙම. මෙන්න මේ වගේ අපි කලින් ලියවනේ. මොකද මෙතන ඉන්න බීජීය සංකේතය. ඉලක්කමක් ඉන්නවා. හරිද? මෙන්න මේ බීජීය සංකේතයට සංඛ්‍යාව ගුණ වීමෙන් හරිද? ගුණ වීමෙන් සංඛ්‍යාව එකට එකතු වෙලා ඉන්නවා නම් මෙන්න මේ සංඛ්‍යාවට මම කියනවා මෙන්න මෙයාගේ සංගුණකය කියලා. මම උදාහරණයක් කියන්නම් මෙයාගේ. සංගුණකය 5 වූ m සංගුණකය 5 වූ m ලියා දක්වන්න. කියන්නේ සංගුණකය 5යිලු. සංගුණකය 5යිලු. බීජ සංකේතය m ලු. 5යි m. හරිද? හරි. දැන් සමහරක් එක්කනකොට මෙතනදී ගැටලුවක් වෙන්න පුළුවන්. මෙහෙම වුණොත් මෙයා සංගුණකයක් නෙමෙයිද? දැන් මම කියේ මොකද්ද? x එක්ක එහෙම නැත්නම් නොදන්නා පදයක් එක්ක එහෙම නැත්නම් විජය පදයක් එක්ක එහෙම නැත්නම් අඤ්ඤාත පදයක් එක්ක සංඛ්‍යාවක් ಗುಣ වෙලා තියෙනවා නම් අන්න යාට තමයි මම මොකද කියේ සංගුණකය කියලා. නේ? මම සංගුණකය කියලා කිව්වේ මෙයාට. හැබැයි මෙතනදී මෙයා ಗುಣ වෙලා දෙන්නේ. මෙයා ಗುಣ වෙලා නෙමෙයි බෙදිලා ඉන්නේ.
එක්කෙනෙකුට කියන්න මෙයා බෙදලා ඉන්නවා කියලා. හැබැයි මම තව එක්කෙනෙකුට නිකන් ඔබ හරියට බැලුවොත් ඔබ ඇත්තටම මේ ಗುಣ වෙලක් ඉන්නවා. කොහොමද? x ಗುಣ කිරීම ඔය භාගෙ තියෙන්නේ x භාගෙන් ಗುಣ කරපුවාම හැදෙන්නේ මේ. එතකොට මෙයාත් ඇත්තටම සංගුණකයක්. මෙයාගේ සංගුණකය මොකද්ද? භාගෙ. x බෙදීම දෙකේ සංගුණකේ භාගෙ. එතකොට මම තියරියක් විදිහට ගත්තොත් මට මගේ දැනුම හැටියට මම කියන්නේ සංගුණකය කියන්නේ වීජීය පදයක් එහෙම නොදන්නා පදයක් එක්ක සංඛ්‍යාව ගුණ වෙලා තියෙනවා නම් අන්නේ සංඛ්‍යාව සංගුණකේ වෙයි. එතකොට ගුණ වෙලා තියෙනවා නම් එයා සංගුණකේ වෙයි. මේකේ ඇතුළේ ගුණ වීමක් තියෙනවා. හරි. ඒක දැන් අපිට වැඩක් නෑ මම මේ නොදන්න 100ට 10ට මම මේක කියලා දුන්නා. හරි අපි බලමු ඊළඟට අඥාතයේ සංගුණක සමාන වූ විට සමීකරණ විසඳීම. හරි. මම එක ගණනක් හදන්නම්. හරි. මම එක ගණනක් හදන්නම්. මොකද මම කිව්වේ අඥාතයේ සංගුණක සමාන වූ විට. හරි. විගම් මෙහෙම 2x ධන 3y සමානයි 10යි. හරි. මම ආයෙත් කියනවා 2x ඍණ 3y සමානයි 10යි. මේ මෙතන මම ඍණ කියලා නිකන් කිය මේක ඔයාලට ඕන නම් ධන දාගත්තත් කවන්නේ ගැටලුවක් නැහැ. හරි. දැන් මෙන්න මේ වගේ සමගාම සමීකරණ දෙකක් තියෙනවා. මම ස්ටෙප් බයි ස්ටෙප් කියනවා මේ කොහොමද හදන්නේ කියලා. ලේසියෙන් හොඳට ආවම. හරිද? සමගාමී සමීකරණ දෙකක් ආව හැටියේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ කරන්න ඕනේ සමීකරණ දෙක නම් කරගන්න එක. මේක නම් කරගන්න එක හරියම වැදගත්. මොකද මේ ගාන හදාගෙන ඇති මේ ගාන නම් සිම්පල් මේක දිහා බලලා උත්තරේ කියේ. හැබැයි ඉස්සරහට එන ගණන් මෙතන 10 නෙමේ මේ මම වෙන ගානක් දාගන්නම් 5යි කියලා. 10 දැම්මත් ගැටලුවක් නැහැ. මට ලස්සන උත්තරයක් ගන්න ඕනේ මම පාදන්නේ. හරි. 1 2 සමීකරණය ඉස්සෙල්ලා මම මොකද කිව්වේ? නම් කරගන්න ඕනේ. 1 2 කියලා. හරිද? කොහොම මම සමීකරණ දෙක නම් කරගත්තා. මේක ඉස්සරහට යද්දී වැදගත් දෙයි. එයි මම මේ සමීකරණ දෙක නම් කරගත්තේ කියලා. හරි. බලන්න. දැන් මට ඕනේ දැන් මේක බලන්න මම මාතෘකාව මොකද මම කිව්වේ? නොදන්නා පදවල සංගුණක සමානයි. දැන් බලන්න මේ x වල සංගුණක කීයද? දෙකේම සමානයි. y වල මොකද වෙලා තියෙන්නේ? ඒත් සංගුණක මොකද තියෙන්නේ? සමාන වෙලා. හරිද? සමාන වෙලානේ. හරි. අපි බලමු. 1යි 2යි. ඔව්. දැන් මම ඉස්සෙල්ලාම කරගන්න ඕනේ දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මොකද්ද? දෙගොල්ලක් ඉන්නේකනේ. දෙගොල්ලක් ඉන්නේ. මම කරගන්න ඕනේ එක සෙට් එකක් අයින් කරගන්න ඕනේ. එක ගෙදර පවුල් දෙකක් පවුල් ගන්න බෑනේ. එතන මොකද කරන්නේ? එක පවුලක් යවන්න. ඒතකොට අනිත් පවුලට අපවුරුට ඉන්නේ. මම දන්නේ මම නිකන් කීවේ. බලමු. 2x ධන 3y. එතකොට මම මේ එක සෙට් එකක් මම අයින් කරගන්නවා. හරි. ඒක අයින් කරගන්න බලන්නකො මේ. දැන් මෙතන සමීකරණ තියෙනවා පළවෙනි සමීකරණය. මෙතන සමීකරණය තියෙනවා දෙවෙනි සමීකරණය. දැන් ඔයාලට පේනවද මෙතන ධන 3y ඉන්නේ. මෙතන ඍණ 3y ඉන්නේ. ධනයි ඍණයි සෙට් වුණාම මොකද වෙන්නේ? කැපිලා යනවා. මට දැන් මේක හොඳට ඇස් දෙක හොඳට බලන්න මේ ඇත්තටම කිව්වොත් ගණන් කියන එක ඔයාලට අමාරු නෑ. ඔයාලට ගණන් අමාරු කරගන්න ඕගොල්ලෝ හේතුව ගාන දිහා ඔයගොල්ලෝ හොඳට බලන්නේ. අංක එක ගාන දිහා බලන්නේ. 2 ඔයාලට සිංහල බෑ. අංක 2 සිංහල බෑ. ගාන හොඳට කියව ගන්නවා නම් හොඳට කියවලා කියවෙන්න තේරෙනවා. එතකොට ඔයාලට කිසි ගැටලුවක් නැතුව ගාන හදන්න පුළුවන්. දැන් මේක එකපාරට මේක දිහා මේ සමගාමී සමීකරණ බෑ. සමගාමී සමීකරණ බෑ. කියන මිනිස්සයාට මේක දුන්න හැටියට බෑ. හැබැයි මේ ගාන දිහා හොඳට ඇස්සරලා බැලුවොත් මේකේ තියෙන්නේ එකතු කරන්නත් අඩු කරන්නත් විතරමයි. සමගාමී සමීකරණ වල තියෙන එකතු කරන්න අඩු කරන්න ගුණ කරන්න බෙදන්නත් තියෙන්නේ. ඇත්තරම් ගණිතයේ තියෙන්නේ උච්චරම තමයි. හැබැයි මිනිස්සයාට ඒක හොඳට ඇස් දෙක අරලා පේන්නේ. මේක මේ වෙනවා කියලා අර පාර ක්ලියර් වෙනවා. එතකොට ලස්සන මේ ගාන පේනවා. හරියට බලන්න මම නිකන් කීවේ මේ ගානතේ හොඳට බලන්න. බලන්න මම හිතන්නේ මේ ගාන හොඳට පේනවා ඇති.
දැන් මෙතන බලන්න හොඳට බලන්න ධන ඍණයි දී. එතකොට මේ ධනයි ඍණයි සෙට් වුණා මේ ගාන කැප්ට යනවා. ඒක කරන්න නම් මේ දෙක කපා ගන්න ඕන නම් මම මොකද කරන්න ඕන? මේ 1 2 එකතු කරන්න. එක ධන දෙක. අපි එකතු කරමු. 2x ධන 3y එකතු කරනවා 2x ඍණ 3y සමානයි මේ පැත්තත් ඒ විදිහට එකතු කරනවා 10 ධන 5 ධන y ට ඍණ 3y ලස්සනට කැපෙනවා 2x එකතු කරනවා 4x 10ට 5ක් එකතු කරපුවාම 15y x සමානයි 15 බෙදීම 4. මම දැන් මේවා කියලා දෙන්න යන්නේ මේවා මේ කලින් මේ පාඩම් කෙටි මාතෘකාවල මේවා හැදුවා අපි දැන් මේවා මම ආයේ මේ සරල සමීකරණ විදිහට කියලා දෙන්න යන්න ඕනේ නැහැ. ඒවා එහෙම කරේ මේවට ඕනෙ හින්දා. හරි. ඒක කෙලින්ම x සමානයි 15 බෙදීම 4යි. හරි. දැන් මම x ට උත්තරයක් ගත්තා. මම දැන් කාටද උත්තරය ගන්න ඕනේ? ඊළඟ y ට ගන්න ඕනේ. y ට ගද්දී මේ මෙතන තියෙන x ට හරි මෙතන තියෙන x ට හරි මම මෙන්න මේ කියන ඉලක්කම මෙතෙන්ට ආදේශ කරලා මෙන්න මේ තියෙන ඉලක්කම මෙතෙන්ට ආදේශ කරලා ලස්සනට y වලට උත්තර ගන්නවා මම එකට ආදේශ කරනවා එකට ආදේශයෙන් මම මේ හදන පිළිවෙලට ඕගොල්ලෝ විභාගයේදී හදන්නේ දෙක x වෙනුවට මම දාගන්නවා 15 බෙදීම 4 ධන 3y සමානයි 10යි දෙවරක් 1යි දෙවරක් 2යි 15 දෙකෙන් බෙදපුවාම 7.5යි මේක මම මේ දැන් මේ හිතලා දීපු ගානක් හරිද මේක මේ මම දැන් හිතලා දීපු ගානනේ ඒකයි මේ දශම ගණන් නෙවෙයි මේක මේ සාමාන්‍ය මට්ටමේදී ඔයාලගේ විභාගයේදී ගැටළු වලදී හරි මගේ අර යට ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන ගැටළු වල හරි මේවා ලස්සනට සුළු වෙන ගැටළු ඇති මේක දැන් අර මම දැන් මේ වෙලාවේ හිතලා ගාපු දානක් තමයි පොඩ්ඩක් මේ උනේ හරි 7.5යි ධන 3y සමානයි 10යි. දැන් මේවදී මම සුළු කරන්න ඕනේ නැහැ. මේ දැන් කලින් අපි සුළු කරලා දෙන්නේ. අපි බලමු. 3y සමානයි 10 ඍණ 7.5යි 3y සමානයි 10යි 7.5 කියවුවම 2.5යි. එතකොට y සමානයි 2.5 දෙකීම 3යි. හරිම ලස්සනයි. හරිනේ. ලස්සන උත්තර දෙක ආවා x y උත්තර දෙක ආවා. හරි. එතකොට මෙහෙමයි කරන්නේ මම ආයේ මේ ගැටලුව මුලින් ඉඳලා කොහොමද කරන්නේ කියලා එකපාරක් කියලා දෙන්නම්. කොහොමද කරන්නේ? සමීකරණ දෙකක් තියෙනවා. 1යි 2යි කියලා දාගන්නවා. මොකක් හරි එකක් අපි අයින් කරනවා. ඒක අයින් කරන්නේ එක්ක එකතු කිරීමෙන් හරි අඩු කිරීමෙන් හරි මේක ඉදිරියෙන් අපි එකතු කරලා එකතු කරනවාම එකතු කරලා ගත්තාම 3y 3y කැපිලා ගියා. 4x 15යි x ට ලස්සන උත්තරයක් එනවා. ඊට පස්සේ ඒක මේකට ආදේශයේ y වල උත්තරයක් එනවා. හරි. ඕක තමයි අපේ පළවෙනි කොටසේ හදන්න පුළුවන් ගාන. හරි. අපි ඊළඟට යන අපේ දෙවෙනි කොටසට. අපේ දෙවෙනි කොටස අපි කිව්වේ මොකද්ද? සංගුණක අසමාන වූ විට. මේ සංගුණක සමාන වූ විට. සංගුණක අසමාන වූ විට අපි කොහොමද හදන්නේ කියලා බලමු. බලන්න මම ගන්න කියන්න 3x ධන 4y සමානයි 5යි 2x ධන y සමානයි 7යි 7යි හරිද බලන්න 3x ධන 4y සමානයි 5යි 2x ධන y සමානයි 7යි හරි දැන් මේක බලන්න දැන් මේක මොකක්ද වෙලා තියෙන්නේ සංගුණක මේ දෙකේ අසමාන මේකෙත් අසමාන ආයි මෙහෙම බලපුවම අසමාන දැන් ඉස්සල්ලා ගානේදී ඔයාලට හොඳට මතක ඇති සංගුණක සමාන වුණ හින්දා අපිට ලස්සන උත්තරය ආවා නේ ලස්සන උත්තරය ආවා හරි අපි එතකොට මේකෙත් සංගුණක අසමානයි අපි බලමු try එකක් දීලා මේකේ සංගුණක සමාන කරන්න පුළුවන් ඇත්තටම ඔයාලා හොඳට මතක තියාගන්න මේ සමගාම සමීකරණ හරිම ලේසි ඔයාලට ඕන දෙයක් මේකට කර හැකියි මේකට එකතු කරන්න පුළුවන් ගුණ කරන්න පුළුවන් බෙදන්න පුළුවන් ඕන දෙයක් මේක ඇතුළට කර හැකියි මොකද මේ දෙපැත්තම කොහොම හරි මොනවා හරි කරලා සමාන කරගත්තොත් ආයේ එහෙමම තමයි සමීකරණය වෙනසක් කියන්නේ කොහොම හරි සමාන කරගන්න. ඒ කියන්නේ මේකට මොන හරි දෙයක් කරොත් ඒ දේම මේකටත් කරොත් මේ සමීකරණය මුකුත් වෙන්නේ නැහැ. හරි.
1යි 2යි කියලා දානවා මම හදන හැටි ඔබට බලාගෙන ඉන්න 3x ධන 4y සමානයි 5යි 2x ධන y සමානයි 7යි එතකොට 3x ධන 4y සමාන 5යි එතකොට දැන් මට පුළුවන් නම් මෙන්න මේ දෙන්න සමාන කරගන්න බලාගන්න මේ දෙන්න සමාන කරගන්න මම කරන්නේ මේ දෙන්න සමාන කරගන්න මම කරන්නේ 3x ධන 4y සමානයි 5යි 2x ධන y සමානයි 7යි මට මේ දෙන්නව සමාන කරගත්ත හැකි මේක දෙකෙන් ගුණ කරලා මේක තුනෙන් ගුණ කරලා කොහොමද මම එක ගුණ කරනවා දෙකෙන් එතකොට හැදෙනවා 6x ධන 4 වරක් 2 8y සමානයි 5 වරක් 2 10යි ඒක මම දැන් මේක එක දෙකද මම මෙයා තුන කියලා ගන්නවා ඊට පස්සේ මම ආයෙ දෙක ගුණ කරනවා තුනෙන් එතකොට එනවා 6x ධන 3y සමානයි 4 3 21යි මෙයා 4 දැන් හරි මොකද සම්පූර්ණ දෙකක් සමාන වුණා දැන් මට 4න් 3 එහෙම නැත්නම් 3න් 4 කොහොම හරි ගන්න අඩු කරොත් ඔයාලට පේනවද මේ 6x කියන එක කෙනා ලස්සනට අයින් වෙනවා ඔයාලට පේන කිසි ගැටලුවක් නෙමෙයි බලන්න 6x ඉන්නේ හැබැයි මේ දෙන්නම ධන හින්දා මේ දෙන්නම ධනනේ ඒකින්ද මේ දෙන්නම ධනයේ ඉන්න හින්දා මෙයාව අඩු කරන්න ඕනේ එතකොට මම මෙහෙම කරොත් මම 3න් 4 අඩු කරනවා 3න් 4 අඩු කරොත් බලාගන්න මම ඉස්සෙල්ලා 3 ලියනවා 6x හොඳට මේක බලාගන්න 8y අඩු කිරීම මේ හොඳට බලාගන්න 3න් 4 අඩු කරන්න මේ ළමයි කරන වැරද්දක් මම වැරද්ද ඉස්සෙල්ලා මම වැරද්ද මොකද්ද කියලා ලියන්නම් ඔව් අඩු කිරීම 6x ධන 3y සමානයි 10 ඍණ 21 ඔන්න ඔක වැරද්ද බලන්න වැරද්ද පේනවද මොකද්ද වැරද්ද මේ ඍණ ලකුණ මෙයාලා දාලා තියෙන්නේ 6x ට විතරයි හැබැයි අපි මෙතනදී මේ ඍණ ලකුණ දාන්නේ 6x ට 3y ට කියන දෙන්නටම එහෙම කරන්නේ නැතුව නිකම්ම මෙතන ඍණ ලකුණ දාලා මේක දාපු හැටි ඕගොල්ලෝ ගාන වරද්දා ගන්නවා මේකදි කරන්න ඕනේ මෙන්න මෙහෙම වරහණක් දාන්න. ඒ කියන්නේ 6x ධන 8y වලින් අඩු කරන්නේ 6x ධන 3y කියන මෙන්න මේ 4. මේ සම්පූර්ණම එක. තව අඩු කරන්න. හරි දැන් බලන්න 6x ධන 8y ඍණ 6x ඍණ 3y ඍණයි ඍණ වෙනවා ඍණ ධන සංඛ්‍යාවෙන් ගුණ වෙද්දී ආයෙත් ඍණ වෙනවා සමානයි 10න් 21ක් ගියම ඍණ 11යි 21න් 10ක් අඩු කරපුවාම 11යි විශාල කියන ලකුණ ඍණ ඒකින්ද ඍණ 11යි මම මේ ටික නකලා දාන්නම් හරි ඊළඟ බලන්න 6x ට 6x කැපිලා යනවා 8y වලින් 3y ගියාම 5y y සමානයි ඍණ 11යි y සමානයි ඍණ 11 දෙදීම 5යි ඊළඟට මොකද කරන්නේ අයක ඕගොල්ලෝ කරන්නේ මම ඒක කරන්නේ මේ y සමානයි ඍණ 11 බෙදීම 5 කියන එක ඔයාලා කැමති. දැන් අර 1යි 2යි කියලා සමීකරණයක් තිබුණානේ. ඒක පළවෙනි සමීකරණයට ආදේශ කරලා එහෙම නැත්නම් දෙවෙනි සමීකරණයට ආදේශ කරලා උත්තරයක් ගන්න. කැමති. දෙකේ එකට උත්තරයක් අරගෙන x වල උත්තරයක් ගන්න. ඒක ඔයාලගේ වැඩක්. හරි. හරි. අදට අපි මේ සමීකරණ වල දැන් අපි කොටස් මම හිතන්නේ ප්‍රධාන මාතෘකාව සමීකරණ කියන ප්‍රධාන මාතෘකාවේ මම කොටස් 7ක් හරි 8ක් හරි මට මතක නැහැ 7ක් හරි 8ක් හරි මම කෙටි මාතෘකාව වලට කැඩුවා ඒ කෙටි මාතෘකාව වලින් මම මාතෘකා 5ක් නැත්නම් 5ක් කරා එතකොට මේ මාතෘකා 5න් තව මාතෘකා 2ක් ඉතුරු වෙලා තියෙනවා ඒ මාතෘකා දෙක තමා සෑහෙන්න වැදගත් වෙන ඔයාලගේ O level විභාගෙට මම හිතන්නේ මම සමීකරණ පාඩම කොටස් දෙකකට කරලා ඔයාලට කරොත් වඩා හොඳයි. ඔයගොල්ලෝ ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න මේ මම දැන් කරපු ටික. මේ දැන් අද දැන් මාතෘකා 5ක් කරන්නේ මේ මාතෘකා 5 හොඳට ප්‍රැක්ටිස් වෙන්න. ප්‍රැක්ටිස් වුණාට පස්සේ අපි ඊළඟ මාතෘකා දෙක කතා කරමු. ඊළඟ මාතෘකා දෙක කතා කරමුවාම ඔයාලට සම්පූර්ණ සමීකරණ පාඩම ඉවර වෙනවා. ඒතකොට ඔයාලට O level විභාගයේ 2021 සමීකරණ වලට අදාළ මාතෘකාව ඉවර වෙනවා. එතකොට ඔයාලට ඒකට අදාළව
විභාග ගැටලු කරන්න පුළුවන්, මාත් විභාග ගැටලු කරනවා. ඒත් මිශ්‍ර ගැටලු ඒවා කරන්නත් පුළුවන්. මේවා මන් දෙනවා. එතකොට සමීකරණ සම්පූර්ණ පාඩම ඉවරයි. අපි අදට සමීකරණ පාඩම මෙතනින් නතර කරමු. සමීකරණ පාඩම මම මෙතන නතර කරන්න හේතුව මොකද ඊළඟ මාතෘකා දෙකට ඔයාලට දැම්මම ගියොත් මේ මාතෘකා දෙකෙන් ඔයාලට වැඩක් නැති වෙනවා. මේ දැන් කරපු මාතෘකා පහ හොඳට ඔයගොල්ලෝ ගෙදරින් ප්‍රැක්ටිස් වෙන්න. හොඳට මේ මාතෘකා පහ හොඳටම ප්‍රැක්ටිස් වෙන්න. ඩිස්ක්‍රිප්ෂන් එකේ දීලා තියෙන මේ ප්‍රශ්න ටික ඒ ටිකත් හොඳට කරන්න. එතකොට ඔයගොල්ලන්ට ගැටලුවක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාලා බලන්න. එතකොට අපිට පුළුවන් හැටියට මාත් එකට පොඩි හෙල්ප් එකක් දෙන්න. එතකොට ඔයාලට සෑහෙන දුරක් සමීකරණ පාඩම කරගෙන යන්න පුළුවන්. ඊළඟ සමීකරණ පාඩමේ ඊළඟ කොටස කියන්නේ පළවෙනි කොටස අපි දෙවෙනි කොටස තියෙන වීඩියෝ එක බොහෝ විට දවස්කින් දෙකකින් එක අප්ලෝඩ් කරන්න බලන්න. එතකොට ඔයාලට සෑහෙන දෙයක් කරගන්න පුළුවන් වෙයි. සහ මේ තව ඔයාලට මොනවද වෙන්න ඕනේ මේක දැන් බලන යම් කිසි පිරිසක් ඇතිනේ. මොන ලංකාවේ ළමයි බලන්නේ නැද්ද? යම් කිසි පිරිසක් බලනවාද? ඒ පිරිසට මොකක් හරි දෙයක් ඒ කියන්නේ මේකෙන් ගත්තා නම් ඒක පුළුවන් නම් මට කමෙන්ට් එකක් දාලා ගන්න. ඇත්තටම මට ඒක වටිනවා. සහ ඊට අමතරව දැන් ඔයාලට මේ පාඩම හැර මේ පාඩමේ තේරෙන්නේ නැති මොනවා හරි තියෙනවා නම් ඒකත් මට කියන්න. ඊට අමතරව මේකේ තව මොනවද ඉම්ප්‍රූව් වෙන්න ඕනේ ඒ ටිකත් මට කියන්න. අනිවාර්යෙන් ඒ ටික මට කියන්න. මොකද මේ එතකොට ඔයාලටත් ඒක හොඳ මටත් හොඳ ඉස්සරහට එන වීඩියෝස් වල තවත් ඔයාලට හොඳ වෙනවා. එහෙම කරන්න. සහ මේ තව ඕගොල්ලෝ දැන් මේක බලන පිරිස ඉන්නවනේ යම් කිසි ප්‍රමාණයක්. ඔයාලගේ යාළුවන්ටත් මේ කියන ඇත්තටම මට හිතෙන හැටියට මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක ඔයාලට සෑහෙන වැදගත්කමක් වෙයි මගේ මේ පාඩම් මාලාව. ඇත්තටම ලොකු පිටුහලක් වෙයි. මොකද 2021 කියන ළමයිට ක්ලාසස් දෙන්නේ නැති හින්දා. හැබැයි මෙතන ඕගොල්ලෝ ඇත්තටම මට අර ෆිසිකලි ඔයාලත් එක්ක මෙහෙම කතා බහ කරන්න බැරි වුණාට මම ඇත්තටම ක්ලාස් එකේ කරනවා වගේ ඔයාලත් එක්ක කරනවා. ඔයාලගේ ප්‍රශ්න අහුවා. ඒ හින්දා මේ අර ළඟ හිටියේ නැතුණත් ඕගොල්ලෝ ඇත්තටම මේ මාත් එක්ක හිටියා වගේ. ඒ හින්දා මේ ඕගොල්ලෝ දැන් මේ මාත් එක්ක කතා කරන්න බැරි වුණේ ඒවා කමෙන්ට් එකක් දාලා බලන්න. එතකොට මට ඒකට උත්තර දෙන්න පුළුවන්. ඊළඟ වීඩියෝ එකේ මට ඒකට උත්තර දෙන්න පුළුවන්. සහවලයන්ට ස්තුතියි. ඊට අමතරව ඔයගොල්ලෝ යම් කිසි දෙයක් මේකෙන් ගත්තා නම් මේ වීඩියෝ එකෙන් ගත්තා නම් යම් කිසි දෙයක් වා තේරුම් ගත්තා නම් ඒ තේරුම් ගත්ත දේ තව ළමයෙකුට කියන්න මේ වගේ දෙයක් තියෙනවා මේක බලන්න ඇත්තටම වටිනවා කියලා. මොකද ඒ ළමයා තව දෙයක් ඉගෙන ගන්න නිසා මේ එතකොට ඒ ළමයාට ඒක කියන්න. ඒ වගේම වීඩියෝ එක බලලා හොඳයි නම් subscribe කරන්න. තව තියෙනවා bell icon එකක්. ඒකත් ඔබන්න. එතකොට ඔයාලට ඊළඟ දැන් මේකෙන් පස්සේ එන වීඩියෝ එක ඔයාලට ඉක්මනට බලා ගන්න පුළුවන් වෙයි. ආවගමන බලා ගන්න පුළුවන් වෙයි. හරි. හැමෝටම සුබ දවසක්. හොඳින් ඉන්න. ගෙදර වෙලා පරිස්සමින් ඉන්න. දීපු වැඩ වගේක් තියෙනවා. ඒ වැඩ ටික කරන්න. අපි දෙවෙනි පාඩමෙන් මේකේ දෙවෙනි කොටසෙන් ආය හම්බෙමු.